තෙරුවන් සරණයි සියලු දෙනාටම අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේම සිල්මෑණිවරු ආදරණීය දුවදරුවෝ හැම දෙනාම බොහොමත්ම ගෞරවයෙන් යුක්තව අද දවසේදී පාඩම සඳහා ඊටමත් ආදරයෙන් ලෙන්ගතුව පිළිගනු ලබනවා. අපි මීට පෙර පාඩම් වලදී සාකච්ඡා කරමින් හිටියේ ඔබට මතක ඇති පහුගිය පාඩමට අපි අවධානය යොමු කළොත් එහෙම අභිධම්මත්ත සංග්‍රහය සම්බන්ධ කරුණු කාරණාවන් විශේෂයෙන් අභිධම්මත්ත සංග්‍රහයේ 6 වන පරිච්ඡේදයේ අන්තර්ගතය පිළිබඳව තමයි අපි පහුගිය පාඩමේදී සාකච්ඡා කළේ. එහිදී අපි විශේෂයෙන් ඉගෙන ගත්තා සාකච්ඡා කළා රූප පරමාර්ථය සම්බන්ධයෙන් කරන ඉගැන්වීම් මූලික වශයෙන්. ප්‍රධාන වශයෙන් ගත්තාම රූප 28 වැදෑරුම් වන බව, ඒ වගේම එම රූප විවිධ හේතු පදනම් කරගෙන විවිධ ලක්ෂණ පදනම් කරගෙන ඒවායේ ස්වභාවයන් පදනම් කරගෙන විවිධ න්‍යායන් ඔස්සේ ඒ විදිහට මේ රූප කාණ්ඩ වශයෙන් විග්‍රහ කරන ආකාරය පිළිබඳව අපි මූලික වශයෙන් ඉගෙන ගත්තා. එතකොට මේ විදිහට ආරම්භ කරන්නට යෙදුණු පාඩමේ නැත්නම් 6 වෙනි පරිච්ඡේදයේ තවත් දිගුවක් හැටියට එතෙන් සිට ඉදිරියට අපේ පාඩම ගලාගෙන යන්න සැලැස්වීමයි අපේ අරමුණ බවට පත් වෙන්නේ. හරි. එhmenan අපි පාඩමට යමු 33 වෙනි පාඩම අභිධම්මත්ත සංග්‍රහය ඉදිරිපත් වන 33 වන පාඩම 25 වන ඡේදයේ සිට ඉදිරියට අපි අද දවසේදී අභිධම්මත්ත සංග්‍රහයේ නැත්නම් 6 වෙනි පරිච්ඡේදයේ 25 වන ඡේදයේ සිට ඉදිරියට අපි අද දවසේදී සාකච්ඡා කරනවා. හරි. අපි බලමු 25. කම්මං චිත්තං උතු ආහාරෝ චේති චත්තාරි රූප සමුට්ඨානානි නාම තත්ත කාමාවචරං රූපාවචරං චේති පංචවීසති විදම්පි කුසලා කුසල කම්ම මබිසංකාතං අජ්ජත්තික సంతානේ කම්ම සමුට්ඨාන රූපං පටිසන්ධි මුපාදාය khane khane සමුට්ඨාපේති ආරුප්ප විපාක ද්විපංච විඥාන වජ්ජිතං පංච සත්තති විධම්පි චිත්තං චිත්ත සමුට්ඨාන රූපං පඨම භවංග මුපාදාය ජායන්තමේව සමුට්ඨාපේති 25 වන ඡේදය ටිකක් දීර්ඝ ඡේදයක්. අපි මේකේ අර්ථ ගලපගමු. කම්මං චිත්තං උතු ආහාරෝ චේති. ඒ ටික සමානයි. කම්මං චිත්තං උතු ආහාරෝ චේති. අපිට එක කාණ්ඩයක් විදිහට එක ගන්න පුළුවන්. කම්මං චිත්තං උතු ආහාරෝ චේති චත්තාරි රූප සමුට්ඨාන. චත්තාරි රූප සමුට්ඨානානි නාම. රූප සමුට්ඨානානි නාම. කම්මං චිත්තං උතු ආහාරෝ චේති චත්තාරි රූප සමුට්ඨානානි නාම. රූප සමුට්ඨානානි නාම. තත්ත කාමාවචරං. තත්ත එහි කාමාවචරං අංක 4. තත්ත කාමාවචරං රූපාවචරං චේති අංක 5. රූපාවචරං චේති කාමාවචරං රූපාවචරං චේති පංචවීසති විදම්පි
පංචවීසති විදම්පි අංක 6 පංචවීසති විදම්පි කුසලා කුසල කම්මං කුසලා කුසල කම්මං අංක 7 කුසලා කුසල කම්මං අபிසංකතං අபிසංකතං අංක 8 අபிසංකතං අජ්ජත්තික సంతානේ අංක 9 අජ්ජත්තික సంతානේ අංක 9 ඔය විදිහට අපිට අංකණය කර ගන්න පුළුවන් මේ ඡේදයේ මුල් කොටස බලමු කම්මං මෙතන මුලින්ම කම්මං කියන එක අදහස් කරන අතීත කර්මය අතීත කර්මයද චිත්තං හටගන්තා වූ සිතද උතු ඍතුවද තර සීත උෂ්ණ ආදී වශයෙන් යෙදෙන ඍතුව ආහාරෝ චේති ආහාරයේද එතකොට මෙතන ආහාර කියන එක අදහස් කරන්නේ රූපයේදී කබලින්කාර ආහාර ගැන. එතකොට ඒක ගැන අපි කලින් පාඩමේදී විග්‍රහ කළා. ආහාර ධන චත්තාරි මේ හතර රූප සමුට්ටානානි නාම. මෙන්න මේ කියන කරුණු හතර රූප සමුට්ටාන කියන නමින් හැඳින්වෙනවා. රූප සමුට්ටාන. නැත්නම් රූප හට ගැනීමට හේතු. කර්මය, චිත්ත, උතු සහ ආහාර. එතකොට මේක එක පැත්තකින් අපිට තව විදිහකට විග්‍රහ කරන්න පුළුවන් කම්මජ රූප. දැන් කම්මජ කර්මය නිසා හටගන්න. චිත්තජ සිත නිසා හටගන්න. උතුජ ඍතුව පදනම් කරගෙන හටගන්න. ආහාරජ ආහාරය පදනම් කරගෙන හටගන්න. එතකොට රූපයන්ගේ ඉපදීම කෙරෙහි බලපාන නිසා මේවා හඳුන්වනවා රූප සමුට්ඨාන කියන විශේෂ නාමයෙන්. තත් එහි ඒවා අතරෙහි කාමාවචරං කාමාවචර ඒ වගේම රූපාවචරං රූපාවචර ආදී වශයෙන් පංචවීසති විදම්පි 25 වැදෑරුම් වූ පංචවීසති විදම්පි 25 වැදෑරුම් වූ කුසලා කුසල කම්මං කුසලා කුසල කර්මයන් අபிසංකතං අතීත භවයේ සකස් කරන ලද අජ්ජත්තික సంతානේ අජ්ජත්තික సంతානේ කියන්නේ තමන්ගේ චිත්ත సంతානේහි තමන්ගේ චිත්ත సంతානේහි කම්ම සමුට්ඨාන රූපං කර්මය පදනම් කරගෙන හටගන්නා රූපය ඊළඟට පටිසන්ධි මුපාදාය ප්‍රතිසන්ධි අවස්ථාවේ පටන් කනේ කනේ ක්ෂණයක් ක්ෂණයක් පාසා මොහොතින් මොහොත කනේ කනේ ක්ෂණයක් ක්ෂණයක් පාසා සමුට්ඨාපේති රූප උපදවනවා රූප උපදවයි ආරුප්ප විපාක අරූපාවචර විපාකයෙන්ද ද්විපංච විඥාන වජ්ජිතං ද්විපංච විඥාන වජ්ජිතං දෙපස් විඥානයන් හැර පංච සත්තති විදම්පි චිත්තං පංච සත්තති 75 වැදෑරුම් 75 වැදෑරුම් වූ සිත චිත්ත සමුට්ඨාන රූපං චිත්ත සමුට්ඨාන රූප පඨම භවංග මුපාදාය පළමු භවංග සිතේ පටන් ජායන්තමේව හටගන්නේ නැත්තං ජායන්තමේව ජනකත්වයක් නැත්නම් රූප හට ගැනීමක් නොමැති හේයින් උපාදසනේම රූප ජනන හේයින් උපදින්නේ සමුට්ඨාපේති රූප කියන වචනේ අපිට අධ්‍යාර වශයෙන් ගන්න මෙතෙන්ට රූප සමුට්ඨා
පේති රූපය හටගන්නේය. ඊළඟට තත්ත අප්පනා ජවනං තත්ත අප්පනා ජවනං ඉරියාපතම්පි සන්ධානේති ඉරියාපතම්පි සන්ධානේති වොත්තපන කාමාවචර ජවනාභිඤ්ඤාපන විඤ්ඤත්තිම්පි සමුට්ඨාපෙන්ති සෝමනස්ස ජවනානි පනෙත්ත තේරස හසනම්පි ජනෙන්ති. එතකොට මෙතන තවත් රූප හටගන්න ආකාරය පිළිබඳව තවදුරටත් කෙරෙන විග්‍රහයක් තමයි අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. බලමු තත්ත අප්පනා ජවනං තත්ත අප්පනා ජවනං තත්ත අප්පනා ජවනං ඉරියාපතම්පි සන්ධානේති ඉරියාපතම්පි සන්ධානේති ඉරියාපතම්පි සන්ධානේති වොත්තපන කාමාවචර ජවනාභිඤ්ඤාපන වොත්තපන කාමාවචර ජවනාභිඤ්ඤාපන අංක 5 ජවනාභිඤ්ඤාපන වොත්තපන කාමාවචර ජවනාභිඤ්ඤාපන විඤ්ඤත්තිම්පි සමුට්ඨාපෙන්ති විඤ්ඤත්තිම්පි සමුට්ඨාපෙන්ති අංක 6 එත්තපන සෝමනස්ස ජවනානි සමුට්ඨාපෙන්ති එත්තපන සෝමනස්ස ජවනානි එත්තපන සෝමනස්ස ජවනානි සෝමනස්ස ජවනානි හසනම්පි ජනෙන්ති පීක අංක 10 හැටියට හසනම්පි ජනෙන්ති අපිට මේ විදියට තේරස හසනම්පි ජනෙන්ති එතකොට 10 තේරස හසනම්පි ජනෙන්ති 11 හරි අපිට මේ විදිහට පුළුවන් මේ ඡේදය විග්‍රහ කරගන්න අපි ඊට පස්සේ අර්ථ ගැන අපේ අවධානය යොමු කරමු. දැන් බලන්න තත්ත ඒ සිත් අතරින් නැත්නම් ඒ සිත් කෙරෙහි අප්පනා ජවනං අර්පණා ජවන් සිත ඉරියාපතම්පි ඒ වගේම ඉරියාපතේද සන්ධානේති පවත්වයි වොත්තපන කාමාවචර ජවනාභිඤ්ඤාපන වොත්තපන ජවන් නැත්නම් ව්‍යවස්ථාපන 31 වැදෑරුම් කාමාවචර ජවන කුසල ක්‍රියා වශයෙන් 32ක් වූ සිත් විඤ්ඤත්තිම්පි සමුට්ඨාපෙන්ති කාය විඤ්ඤප්ති සහ වචී විඤ්ඤත්තිය සමුට්ඨාපෙන්ති උපදවති එත්තපන මෙහි වනාහි සෝමනස්ස ජවනානි සෝමනස්ස සහගත ජවනයෝ තේ රස 13 දෙන හසනම්පි ජනෙන්ති හසිතුප්පාසිත නැත්තම් හසන රූපය නැත්නම් සිනහව ද
ජනෙන්ති උපදවති. ඒතර මේ විදිහට අපිට 6 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි ඡේදය අපිට අර්ථ විග්‍රහ කරගන්න පුළුවන්කම තියෙනවා. අපි යමු ඉස්සරහට. සීතුන් හෝතු සමඤ්ඤාතා තේජෝ ධාතු ටිති පවත්තාච උතු සමුට්ඨාන රූපං අජ්ජත්තංච බහිද්දාච යතාරහං සමුට්ඨාපේති යතාරහං සමුට්ඨාපේති. ඊතර බලන්න අපි මේකත් විස්තර කරගමු. සීතුන් හෝතු සමඤ්ඤාතා සීත උන්හ සීත උන්හ විතර වචන තුනක එකතුවක්. සීත උන්හ උතු සීත උන්හෝතු සීත උන්හ උතු සමඤ්ඤාතා සීත උන්හෝතු සමඤ්ඤාතා තේජෝ ධාතු තේජෝ ධාතු තේජෝ ධාතු ටිති පවත්තා අංක 3 ටිති පවත්තා උතු සමුට්ඨානං රූපං අංක 4 උතු සමුට්ඨානං රූපං අජ්ජත්තංච බහිද්දාච අජ්ජත්තංච බහිද්දාච යතාරහං සමුට්ඨාපේති. අපිට මේ විදියට පුළුවන් මේ 27 වන ඡේදය විග්‍රහ කරගන්න. සීතුන් හෝතු සමඤ්ඤාතා අංක 1 සීත උන්හ උතු සමඤ්ඤාතා ශීත උෂ්ණ ඍතු යයි කියන ලද සමඤ්ඤාතා කියන ලද තේජෝ ධාතුව ටිති පවත්තා ඨිති ස්ථිතිය ඒ ධාතුවේ පැවැත්ම උතු සමුට්ඨාන රූපං ඍතුජ රූපය උතු සමුට්ඨාන රූපං තන ඍතුජ රූපේ ඍතුව පදනම් කරගෙන හටගත් රූපය හැටියට අජ්ජත්තංච ස්වකීය సంతානෙහි නැත්නම් තමන්ගේ ඉන්ද්‍රියානුබද්ධ సంతානෙහි බහිද්දාච අනින්ද්‍රිය බද්ධ సంతානෙහි. ඒකේ අදහස් කරන්නේ අනින්ද්‍රිය බද්ධ තමන්ගේ ඉන්ද්‍රියට පරිබාහිර වූ. උදාහරණ විදිහට කියනවා පෘථුවිය වෙන්න පුළුවන්, පර්වත, විමාන, කල්පවෘක්ෂ ආදී විවිධ දේවල් වල යතාරහං සුදුසු පරිද්දෙන් සමුට්ඨාපේති උපදවයි. එතකොට මේ එක් රූප උපදවන ආකාරය තමයි 27 වන ඡේදය තුල දීර්ඝ වශයෙන් විස්තර කරලා තියෙන්නේ. හරි. අපි යමු ඉස්සරහට. ඕජා සංකාතෝ ආහාරෝ ආහාර සමුට්ඨානං රූපං අජ්ජෝහට කාලේ ඨානපත්තෝව සමුට්ඨාපේති තත්ත හදය ඉන්ද්‍රිය රූපානි කම්මජානේව විඤ්ඤාති ද්වයං චිත්තජමේව
සද්දෝ චිත්තෝත්තුජෝ ලහුතා දිත්තයන් උතු චිත්තං හාරේහි සම්භෝති අවිනිබ්බෝග රූපානි චේව ආකාශ ධාතුච චතෝහි සම්භූතාති ලක්කන රූපානි න කුතෝච ජායන්තිති හරි ඕජා සංකාතෝ අපිට ඉස්සලම හම්බ වෙන වචනේ ඕජා සංකාතෝ ඕජාවයයි කියන ලද ආහාරෝ ඕජාවයයි කියන ලද ආහාරෝ මේ ආහාරය ආහාර සමුට්ඨාන රූපං ආහාරය පදනම් කරගෙන උපන් රූපය නැත්නම් ආහාරජ රූපය අජ්ජෝ හට කාලේ අජ්ජෝ හට කාලේ කියන්නේ අනුභව කරන කාලයේම කුසට ගමන් කරන මුඛය හරහා කුසට ගමන් කරන කාලයෙහිම අජ්ජෝ හට කාලේ ඨානපත්තෝව කර්මජ රූප පදනම් කරගෙන අජ්ජෝ හට කාලේ ඨානපත්තෝව කර්මජ රූප පදනම් කරගෙන සමුට්ඨාපේති උපදී නැත්නම් හටගනී. ඒතර ආහාරජ රූප හටගන්න ආකාරය ගැන තමයි කියන්නේ. එතකොට කිසියම් ආහාරයක් නැත්නම් ඕජා නමින් හඳුන්වන ආහාරයක් අනුභව කරන මොහොතේම ආහාරජ රූප හට ගන්නවා කියන කාරණාව. තත්ත ඒ රූපයන් අතර හද ඉන්ද්‍රිය රූපානි හෘදේ නැමැති ඉන්ද්‍රිය රූපය හද ඉන්ද්‍රිය රූපානි කම්මජානේව කම්මජානේව කර්මජ රූපයන්මය කර්මජ රූප ආහාරජ රූප ඊළඟට කර්මජ රූප විඤ්ඤාති ද්වයං කාය විඤ්ඤාති සහ වචී විඤ්ඤාති යන විඤ්ඤාති රූප දෙක ඒවා චිත්තජමේව චිත්තජ රූප හැටියට හඳුන්වනවා. එහෙනම් මුලින් උතුජ රූප ආහාරජ රූප ඊළඟට කම්මජ රූප මෙතනදී කතා කරා චිත්තජ රූප. සද්දෝ ශබ්දය චිත්තෝත්තුජෝ චිත්තයෙන් සහ උතු කියන දෙකම සිතයි ඍතුවයි දෙකම පදනම් කරගෙන තමයි ශබ්දය හටගන්නේ. ඒ නිසා චිත්තෝතුජ කියන නමින් හඳුනන චිත්තජ සහ ඍතුජ ඒ දෙකටම අයත් රූප හැටියට. ඊළඟට ලහුතා දිත්තයන් ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන තුන ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන ඒවා අපි හඳුන්වන්නේ විකාර රූප හැටියට. ඒකයි මෙතන කිව්වේ ලහුතා දිත්තයන් ලහුතාදි තයන් ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන විකාර රූප තුන උතු චිත්තාහාරේහි ඍතුව ඊළඟට සිත ආහාර කියන මේ කරුණු තුනෙන් සම්භවති හටගනී. එතකොට ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන තුන ඍතුව පදනම් කරගෙන ඒ වගේම සිත පදනම් කරගෙන ඒ වගේම ආහාරය පදනම් කරගෙන කාරණා තුනක් පදනම් වෙලා මොනවද උතුජ චිත්තජ ආහාරජ කියන මේ කරුණු තුනම පදනම් කරගෙන
හේතු කොටගෙන සම්බෝධි හටගනී. අවිනිබ්බෝග රූපානිචේව. අවිනිබ්බෝග රූපානිචේව. තර අවිනිබ්බෝග කියලා කිව්වේ ශ්‍රද්ධාෂ්ටක. සතර භූත රූප හතරයි. ඊට පස්සේ ඒ සමග ඉදිරිපත් වන ඉතිරි රූප හතර පඨවි ආපෝ තේජෝ වායෝ ඊළඟට වර්ණ ගන්ධ රස ඕජා කියන මේ රූප හතර. එතකොට 8ක් වෙනවා. මෙන්න මේ වත අවිනිබ්බෝග රූපානි කියලා කියන්නේ. ඒ අවිනිබ්බෝග රූප ඒ වගේම ආකාශ ධාතු. ආකාශ ධාතු. චතුහි සම්භූතාහි. චතුර්විධ ප්‍රත්‍යයෙන්ම. ඒතර අපි මීට පෙර කතා කරපු චතුර්විධ ප්‍රත්‍යයම පදනම් කරගෙන හට ගන්නවා. ලක්කන රූපානි ලක්කන රූපානි ලක්කන රූප කුතෝයිපි කිසියම් ප්‍රත්‍යයකින් ලක්කන රූපාදිය කුතෝචිපි කිසියම් ප්‍රත්‍යයකින් න ජායන්ති හට නොගනිති. ලක්කන රූප ඒ විදිහට ප්‍රත්‍යක් පදනම් කරගෙන හටගන්නේ නැහැ කියන එකයි ඒකෙන් විග්‍රහ කරලා තියෙන්නේ විස්තර කරලා තියෙන්නේ. හරි. අපි යමු ඉස්සරහට. ඊළඟට අට්ඨාරස පන්නරස තේරස ද්වාදසාතිච. අට්ඨාරස පන්නරස තේරස ද්වාදසාතිච කම්ම චිත්තෝ තුකා හාරජානි හොಂತಿ යතාක්කමං. අපි බලමු එක ද්වාදසාතිච කියන තැන ඉති කියන වචනේ තියෙනවා මෙතන. ඉති කම්ම චිත්ත උතුක ආහාරජාන. අංක 2. යතාක්කමං අංක 3. යතාක්කමං අට්ඨාරස अंक 4. अट्टारस पन्नारस तम पन्नरस अंक 5. पन्नरस ඊළඟට තේරස 6. තේරස ද්වාදස अंक 7. තේරස ද්වාදස හොಂತಿ. ඒතර මේ ගාතාව අපිට ওই විදිහට විග්‍රහ කරගන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු අර්ථ. ඉති මේ ආකාරයෙන්. ඉති කියන්නේ මේ ආකාරයෙන් මෙසේ කම්ම චිත්තෝ තුකා හාරජාති. එතකොට එතන හේතු 4 තියෙන්නේ. රූප ඉපදීමේ හේතු නැත්නම් රූප සමුට්ඨාන හේතු ටික තමයි එතන තියෙන්නේ. මොනවද? කම්මජ. කම්මජ කම්ම කියන්නේ කම්මජ. චිත්තෝ චිත්තජ. ඊළඟට උතුකා ඍතුජ. ආහාරජා ආහාරජ කියන රූපයන්ද. යතාක්කමං කියන ලද ආකාරයෙන් නැත්නම් පිළිවෙලින්. අට්ඨාරස හෘදේ වස්තුව ඉන්ද්‍රිය 8. හෘදේ වස්තු ඉන්ද්‍රියාෂ්ටක අවිනිබ්බෝග රූප.
ආදී වශයෙන් ආකාශ ධාතු ආදී වශයෙන් අට්ඨාරස 18ක්ද 18ක් බවටද පන්න රස විඤ්ඤාප්ති ද්වය විඤ්ඤාප්ති දෙක ඊළඟට ශබ්දය ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන රූපත්‍රය ඊළඟට සුද්‍රාෂ්ටක අවිනිබ්බෝග රූප ආකාශ ධාතු ආදී වශයෙන් 15ක්ද තේ රස ඊළඟට ශබ්ද ලහුතා ශබ්ද මුදුතා ශබ්ද කාමඤ්ඤතා ආදී වශයෙන් අවිනිබ්බෝග රූප ඕකාශ වශයෙන් තෙලසක්ද තේ රස 13ක්ද ඊළඟට ආපහෝ ද්වාදස ලහුතා දීත්‍රය ලහුතා මුදුතා කම්මඤ්ඤතා එවැගේ අවිනිබ්බෝග රූප ආකාශ වශයෙන් 12ක්ද බවට පත් වෙනවා. එතකොට විවිධ ආකාරයෙන් මෙතන 18ක් බවට 15ක් බවට 13ක් බවට 12ක් බවට මේ රූප බෙදා දැක්වෙන ආකාරය ගැන තමයි මෙතනදී දීර්ඝ වශයෙන් මේ පැහැදිලි කිරීම සිද්ධ කරලා තියෙන්නේ. ඊළඟට ජායමානාදි රූපාණං සබාවත්තාහි කේවලං ජායමානාදි රූපාණං සබාවත්තාහි කේවලං ලක්කනානි න ජායන්ති කේහි චේති ප්‍රකාශිතං අයමෙත්ත රූප සමුට්ඨාන නයෝ ජායමානාදි රූපාණං සබාවත්තාහි කේවලං ලක්කනානි න ජායන්ති කේහි චේති ප්‍රකාශිතං අයමෙත්ත රූප සමුට්ඨාන නයෝ ඒකුප්පාදා ඒක නිරෝධා ඒකන් නිස්සයා සහ වුත්තිනෝ ඒක වීසති රූප කලාපානාම් තත්ත ජීවිතං අවිනිබ්බෝග රූපංච චක්කුණා සහ චක්කු දසකන්ති පෞච්චති. දැන් මෙතන තවත් විග්‍රහයන් කීපයක් ඉදිරිපත් වෙනවා. අංක 30 යටතේ ගත්තොත් එහෙම අපි ඒ ගාථාවේ අන්වය සකස් කරගමු. කේවලං ජායමානාදි රූපාණ දෙක කේවලං ජායමානාදි රූපාණං සබහවත්තා තුන සබහවත්තා ලක්කනානි සබහවත්තා ලක්කනානි කේහිචි න ජායන්ති ඉති න ජායන්ති ඉති ප්‍රකාශිතං අපිට ඒකේ අර්ථය ওই විදිහට අපිට විග්‍රහ කරගන්න පුළුවන්. කේවලා හුදෙක් ජායමානාදි රූපාණං ජායමාන නැත්නම් විද්‍යමාන රූපයන්ගේ සබහවත්තා ස්වභාව මාත්‍රය ලක්කනානි ලක්ෂණ රූප කේහිචි කර්මය ආදී කොට ඇති කිසියම් ප්‍රත්‍යයකින් න ජායන්ති इति නූපදින්නේ. අපි මේක මීට කලින් කතා කළා මේ ලක්කන රූප අපි අර මුලින් කතා කරපු ආකාරයට ආහාරජ හෝ වේවා ඍතුජ හෝ වේවා කර්මජ හෝ වේවා ඍතුජ හෝ වේවා ඒ කිසියම් වූ හේතුවක් පදනම් කරගෙන හටගන්නේ නැහැ. ඒ නිසා
තමයි මෙතනදී තවදුරටත් අවධාරණය කරන්න මේ 30 වන ගාථාව තුළින් මේ රූප නැත්නම් ලක්කන රූප ඒ විදිහේ කිසියම් වූ ප්‍රත්‍යක් පදනම් කරගෙන හටගන්නේ නැහැ කියන කාරණාව නැවත අවධාරණය කරලා තියෙනවා. ඊළඟට අයමෙත්ත රූප සමුට්ඨාන ණයෝ එත්ත අයං රූප සමුට්ඨාන ණයෝ එත්ත මෙහි අයං මේ රූප සමුට්ඨාන ණයෝ රූපයන්ගේ හට ගැනීමේ න්‍යායයි නැත්නම් ක්‍රමවේදයයි. ඊට පස්සේ ගාථාවෙන් 31 වන ගාථාවෙන් පැහැදිලි කරනවා තවත් කරුණු කීපයක්. ඒකුප්පාදා ඒක නිරෝධා මේ අපි නිතර අපිට හම්බ වෙන වචන ටිකක් තියෙනවා. ඒකුප්පාදා ඒක නිරෝධා ඒකුප්පාදා ඒක නිරෝධා ඒක නිස්සයා ඒක නිස්සයා සහවුත්තිනෝ හතර ඒක නිස්සයා ඒ වගේම සහවුත්තිනෝ ඒක වීසති රූපකලාපානාම ඒක වීසති රූපකලාපානාම ඒක වීසති රූපකලාපානාම තත්ත ජීවිතං අවිනුබ්බෝග රූපංච තත්ත 6 ජීවිතං 7 අවිනිබ්බෝග රූපංච 8 තත්ත ජීවිතං අවිනිබ්බෝග රූපංච චක්කුණා සහ චක්කු දසකාන්ති පෞච්චති චක්කු දසකාන්ති පෞච්චති. අපිට මේ විදිහට මේක විග්‍රහ කරගන්න පුළුවන්කම තියෙනවා. කොහොමද? ඒකුප්පාද එක්ව උපදින ස්වභාවය ඇති. එක්ව උපදින ස්වභාවය ඇති. ඒක නිරෝධ එක්ව නිරුද්ධ වන එක්ව විනාශ වන ස්වභාවය ඇති. ඒක නිස්සය එක් අරමුණක් ආශ්‍රය නිස්සය කරන. ඒ වගේම සහවුත්තිනෝ එකට පවතින ඒක වීසති මේ රූප 21 රූප කලාපානාම රූප කලාප නමින් හඳුන්වනවා. තත්ත එහි නැත්නම් ඒ 21 ඇදෑරුම් රූප කලාපයන් අතර අවිනිබ්බෝග රූපංච අවිනිබ්බෝග රූප කියන එක අදහස් කරේ ශුද්‍රාෂ්ටකයන්. කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන 8 අවිනිබ්බෝග රූපංච. ශුද්‍රාෂ්ටකයේද චක්කුණා සහ චක්කුස් ප්‍රසාදේ සමග චක්කු දසකාන්තිච චක්සු දසකේයයි පවුච්චති කියනු ලැබේ. ඒතර චක්කු දසකේ හඳුනා ගන්නා විදිහ. එතකොට ජීවිතේන්ද්‍රයයි ඊළඟට අවිනිබ්බෝග රූප නැත්තම් සුද්‍රාෂ්ටක 8යි එතකොට 9යි චක්සු ඉන්ද්‍රයයි ගත්තම 10යි. එතකොට මේ 10 එක් කරලා හඳුන්වන විශේෂ නමකින් ඒකට කියනවා චක්කු දසකය කියලා. චක්කු දසකයයි පවුච්චති කියනු ලැබේ.
තථා සෝතාදීහි සද්දින් සෝතා දසකං සෝත දසකං ගාහන දසකං ජීවහා දසකං කාය දසකං ඉත්තිභාව දසකං පුම්භාව දසකං වත්තු දසකං චේති යතාක්කමං යෝජේතබ්බං අවිනිබ්බෝග රූපමේව ජීවිතේන සහ ජීවිත නවකාන්ති පවුච්චති ඉමේ නව කම්ම සමුට්ඨාන කලාපා. එතකොට ඒ වගේම අපිට හඳුනා ගන්න පුළුවන් තථා මේ ආකාරයට සෝතාදීහි සද්දෙන් දැන් සෝත ප්‍රසාදය සමග සෝත දසකම් දැන් අර වගේම අපිට අභිධර්මයේදී හදා ගන්න පුළුවන් මුලදී අපි ඉගෙන ගත්තා කොහොමද චක්කු දශකය හදාගන්නේ කියලා. චක්කු දශකය අපි හදාගත්තේ ජීවිත රූපයයි ඊළඟට ශ්‍රද්ධාෂ්ටක කියන අවිනිබ්බෝග රූප 8යි චක්කු ප්‍රසාදයයි. ඒ ටික එකතු කරලා අපි හදා ගන්නවා චක්කු දශකය ජීවිත රූපය සුද්ධාෂ්ටකයන් සහ චක්කු ප්‍රසාදය චක්කු ප්‍රසාද රූපය. ඒ වගේ අපිට සෝත ආදිය සමග දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ජීවිත රූපයයි සුද්ධාෂ්ටකයෙන් නැත්නම් අවිනිබ්බෝග රූප 8යි ඊළඟට සෝත ප්‍රසාදයයි කියන මේ 10 එකතු කරලා සෝත දශකය හදා ගන්න පුළුවන්. ඒ වගේම ගාහන දශකය ගත්තොත් එහෙම ජීවිත රූපය සුද්ධාෂ්ටකයෙන් සහ ගාහන ප්‍රසාද එකතු කරලා ඔන ගාහන දශකය හදා ගන්න පුළුවන්. ඒ වගේම ජීවිතේන්ද්‍රය අවිනිබ්බෝග රූප 8 සහ ජීවහා ප්‍රසාදය එකතු කරලා ජීවහා දශකය හදා ගන්න පුළුවන්. ඒ වගේම ඔය කියන ආකාරයට කාය දශකය, ඉත්තිභාව දශකය, පුම්භාව දශකය, වත්තු දශකය යතහක්කමං යෝජේතබ්බං සුදුසු පරිදි යෙදිය යුතුයි. සුදුසු පරිදි යෝජේතබ්බං යෙදිය යුතුයි. අවිනිබ්බෝග රූපමේව ජීවිතේන සහ අවිනිබ්බෝග රූපමේව අවිනිබ්බෝග රූපයම නැත්තං සුද්‍රාෂ්ටකයන් ජීවිතේන සහ ජීවිතේන්ද්‍රය සමග එකතු කරලා ගත්තට පස්සේ විශේෂ නමකින් හඳුන්වනවා ජීවිත නවකය කියලා. ඒකත් විශේෂ කාරණාවක්. අවිනිබ්බෝග රූපමේව ජීවිතේන සහ ජීවිත නවකාන්ති පවුච්චති. මේක විශේෂයි. ඒතර අර විදියට දශක හදා ගන්න පුළුවන් චක්ෂුරාදී දශකයන් හදා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂ කාරණාව මෙතන පැහැදිලි කරනවා අවිනිබ්බෝග රූප 8යි ඒකට ජීවිත රූප එකතු කරලා නවයක් විදිහට අරගෙන ඒක හඳුන්වනවා ජීවිත නවකය කියන නමින්. ජීවිත නවකය කියන නමින්. ඉමේ නව කම්ම සමුට්ඨාන කලාපා. ඉමේ මේවා නැත්නම් මේ නව දෙන මේ නවය කම්ම සමුට්ඨාන කලාපා. කර්මයෙන් උපදින රූප කලාප නවයේ හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් කර්මය පදනම් කරගෙන හට ගන්න රූප කලාප නවය. ඊළඟට අවිනිබ්බෝග රූපං පන සුද්ධට්ඨකං
තදේව කාය විඤ්ඤාත්තියා සහ කාය විඤ්ඤාත්ති නවකං වචී විඤ්ඤාත්ති සද්දේහි සහ වචී විඤ්ඤාත්ති දසකං ලෞතාදීහි සද්දින් ලහුකාදේකා දසකං කාය විඤ්ඤාත්ති ලහුතාදී ද්වාදසකං වචී විඤ්ඤාත්ති සද්ද ලහුතාදී තේරසකං චේති ච චිත්ත සමුට්ඨාන කලාපා. ඔන චිත්ත සමුට්ඨාන කලාප හයක්. චිත්ත සමුට්ඨාන කලාප හයක් පිළිබඳව මෙතනදී සාකච්ඡා කරනවා. අපි බලමු කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. අවිනිබ්බෝග රූපං පන. අවිනිබ්බෝග රූපං පන. අවිනිබ්බෝග රූපවනාහි. අවිනිබ්බෝග රූප කියන්නේ සුද්ධාෂ්ටකයන්. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටකයන්. සුද්ධට්ඨකං සුද්ධාෂ්ටකය තදේව එසේම කාය විඤ්ඤාත්තිය සහ කාය විඤ්ඤාත්තිය සමග එකතු කරලා ගත්තාම ඒකට කියනවා කාය විඤ්ඤාත්ති නවකය කියලා. කාය විඤ්ඤාත්ති නවකය. දැන් සුද්ධාෂ්ටකය සහ කාය විඤ්ඤාත්ති ටික එකතු කරලා අපි විශේෂ නමකින් හඳුන්වනවා කාය විඤ්ඤාත්ති නවකය කියලා. වචී විඤ්ඤාත්ති සද්දේහි සහ වචී විඤ්ඤාත්ති දසකං. ඒ වගේම වචී විඤ්ඤාත්ති සද්දේහි වාග් විඤ්ඤාප්ති සබ්දේ සමග වචී විඤ්ඤාත්ති දසකං වාග් විඤ්ඤාප්ති නැත්නම් වචී විඤ්ඤාත්ති දසකේ හැටියට ගන්න පුළුවන්. ලහුතාදී සද්දෙන් ලහුතාදී තුන් දෙනා සමග ගත්තාම 8යි 3යි 11යි ලහුතා දේක දේකා දසකං ඒකාදසකං ලහුතා දේකා දසකං ලහුතාදී ඒකාදශකයේ හැටියට ගන්න පුළුවන්. ඊළඟට කාය විඤ්ඤාත්ති ලහුතාදී ඒ ටිකත් එක්ක ගත්තාම කාය විඤ්ඤාත්තිය ඊළඟට ලහුතා මුදුතා කම්මඤ්ඤතා 3යි මේකයි 4යි සුද්ධාෂ්ටක 8යි 8යි 4යි 12යි. එතකොට ඒක හඳුන්වනවා කාය විඤ්ඤාත්ති ලහුතාදී ද්වාදසකං කියලා. ඒ වගේම වචී විඤ්ඤාත්ති සද්ද ලහුතාදී වචී විඤ්ඤාත්තිය ඊළඟට සද්ද අපි ගත්තොත් එහෙම සද්ද ප්‍රසාදය ඊළඟට ලහුතාදී කියන ලහුතා මුදුතා කම්මඤ්ඤතා මේ කියන කරුණ ටික ඔක්කොම ගත්තාම 8යි 5යි 13යි. එතකොට සද්ද ලහුතාදී වචී විඤ්ඤාත්ති සද්ද ලහුතාදී තේරසකං තෙලස් වැදෑරුම් වෙනවා. තේරසකං චේති. ඊළඟට මෙන්න මේ කියන 6 දැන් එතකොට අපි කාණ්ඩ 6ක් ආවා. මේ 6 එකයි ච කිව්වේ. මේ කලාප 6 චිත්ත සමුට්ඨාන කලාප. ඔන්න ඒ 6 අපි හඳුන්වනවා විශේෂ නාමයකින් චිත්ත සමුට්ඨාන කලාප කියන නමින්. එතකොට කර්මජ කලාප සහ චිත්ත සමුට්ඨාන කලාප වශයෙන් අපිට බෙදා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ආපහු ඊළඟ ප්‍රභේදය ගත්තොත් සුද්ධට්ඨකං සුද්‍රාෂ්ටකය නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටකයත් එක්ක එකතු කරලා ගත්තාම සද්ද ශබ්දයේ සමග එකතු කරාම ඒකට කියනවා සද්ද නවකම් කියලා. ශබ්ද නවකය නමින් ඒ කාණ්ඩය හඳුන්වනවා. ඊළඟට මේකටම ලහුතා මුදුතා කම්මඤ්ඤතා ලහුතා මුදුතා කම්මඤ්ඤතා. එතකොට මේ ශ්‍රද්ධාෂ්ටකයන්ට විකාර රූප 3 ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන විකාර රූප 3 එකතු කරාම 8යි 3යි 11යි ඒක හඳුන්වනවා ලහුතා දේකා දසකං කියලා. එතකොට 11යි. ඊළඟට සද්ද ලහුතාදී ද්වාදසකං චේති.
සුද්‍රාෂ්ටකයන්ට ශබ්දයයි ඊළඟට ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන විකාර රූප තුනයි. එතකොට මේ හතරම එකතු කරනවා. එතකොට 8යි 4යි 12යි. ඒක හඳුන්වනවා සද්ද ලහුතාදී ද්වාදසක කියලා. සද්ද ලහුතාදී ද්වාදසක. ඊළඟට චත්තාරෝ කලාපා මෙන්න මේ කියන කලාප හතර මේ කොටස් හතර උතු සමුට්ඨාන කලාපා අන තුන්වෙනි එක. ඍතුව පදනම් කරගෙන හටගන්න රූප කලාපයන් හැටියට තමයි හඳුනගන්නේ. එතකොට අපි දැනට තුනක් සාකච්ඡා කරලා තියෙනවා. කම්මජ සමුට්ඨාන කලාප නැත්නම් කම්ම සමුට්ඨාන කලාප, ඊළඟට චිත්ත සමුට්ඨාන කලාප සහ උතු සමුට්ඨාන කලාප. එතකොට ඒ අතරින් ගත්තාම කම්ම සමුට්ඨාන කලාප 9යි. ඊළඟට අපි ඉගෙන ගත්තා චිත්ත සමුට්ඨාන කලාප 6යි. ඊට පස්සේ උතු සමුට්ඨාන කලාප 4යි. ඒතර 19ක් දැනට අපි ඉගෙනගෙන තියෙනවා. ඊළඟට කියනවා සුද්දට්ඨකං ශුද්‍රාෂ්ටකේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. ඒවට ලහුතා දේකාදසකං ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන තුන එකතු වුණාම 11ක් වෙනවා. ඔන්න ඒක ලහුතා දේක දශකං කියලා හඳුන්වනවා. ඒ වගේම ද්වේ ආහාර සමුට්ඨාන කලාප ආහාර සමුට්ඨාන කලාප නමින් හඳුන්වනවා. තත්ත මේ කලාප හතර අතරින් සුද්ධට්ඨකං සුද්‍රාෂ්ටකයද සද්ද නවකං චේති ශබ්ද නවකයදයි මේ දෙක සමුට්ඨාන කලාපා මේ ඍතුජ කලාපයන් දෙදෙන බහිද්දාපි බාහිර තැන්හිද ලබ්භන්ති ලැබෙති. අවශේෂාපන අනිකුත් කලාපයන් වනාහි සබ්බේපි සියල්ලෝම අජ්ජත්ත මේවාති තමන්ගේම ඉන්ද්‍රයන් නැත්තං ස්ව సంతානයෙහිම හටගනිති. සබ්බේපි අජ්ජත්තේ මේව ස්ව సంతානයෙහිම හටගන්නා කාරණාවන් විදිහට තමයි හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විදිහට එක් එක් කලාප රූප කලාප උප්පන්න වන ආකාරය අපිට හඳුනා ගන්න පුළුවන්. ඒතර මේ ගැන තවදුරටත් විග්‍රහ කරනවා. කම්මචිත්තෝතුකාහාර සමුට්ඨානා යතාක්කමං නවච චතුරෝද්වේති කලාපා ඒක වීසති. එතකොට කලාප 21ක් පිළිබඳව කතා කරනවා. කම්ම චිත්ත උතුජ සහ ආහාරජ වශයෙන් ඔය විදිහට යතාක්කමං නව. එතකොට කම්මජ කලාප 9යි, චිත්තජ කලාප 6යි, ඍතුජ කලාප 4යි, ඊළඟට ආහාර කලාප 2යි. ඔය ටික එකතු කරාම කලාපෝ ඒක වීසති. අභිධර්මයේදී රූප කලාප 21ක් වෙනවා කියන කාරණාව. කලාපානං පරිච්ඡේද ලක්කනත්තා විචක්කනා න කලාපංග මිච්ඡාහෝ ආකාසං ලක්කනානිච අයමෙත්ත කලාප යෝජනා. ඊළඟට කලාපානං පරිච්ඡේද ලක්කනත්තා කලාපානං පරිච්ඡේද ලක්කනත්තා පරිච්ඡේද ලක්කනත්තා ආකාස ලක්කනානිච ආකාස ලක්කනානිච විචක්කනා කලාපංගං මිති කලාපංගං මිති න ආහු අංක 7 කලාපංගං මිති න ආහු. එතන විශේෂ කාරණාවක් කලාපානං මේ සුද්දාෂ්ටකය ආදී
රූප කලාපවල පරිච්ඡේද ලක්කනත්තා ඒ කලාප ලක්ෂණ පදනම් කොටගෙන ආකාසං නැත්නම් පරිච්ඡේද රූපයද ලක්කනානිච ලක්ෂණ රූපාදියද විචක්කනා ප්‍රඥාවන්තයන් විසින් නැත්නම් අභිධර්මය පිළිබඳව අවබෝධය ඇත්තවුන් විසින් කලාපංගමිති කලාප වලට අයත් අංගයයි න ආහු නොකියති. එතකොට ඒ ලක්ෂණාදී රූප කලාපාංග යටතට ගැනෙන්නේ නැහැ කියන කාරණාව තමයි එතනින් පැහැදිලි කරන්නේ. අවසානයේදී කියනවා අයමෙත්ත කලාප යෝජනා. එත්ත අයං මේ කලාප පිළිබඳ විග්‍රහයේ අයං මේ කලාප යෝජනා කලාපයන් පිළිබඳව යෙදීමයි නැත්නම් විග්‍රහයයි. ඊට පස්සේ සබ්බානි පනේතානි රූපානි කාමලෝකේ යතාරහං අනූනානි පවත්තියං උපලබ්බන්ති පටිසන්ධියම් පන සංසේද ඥානංචේව ඕපපාතිකානංච චක්කුසෝත ගාන ජීවහා කාය භාවවත්තු දසක සංකාතානි සත්ත දසකානි පාතු භවಂತಿ උක්කට්ට වශයෙන් ඒතානි පන සබ්බානි රූපානි ඒතානි පන සබ්බානි රූපානි මේ සියලු රූපයන් වනාහි අපි මෙතෙක් කල් කතා කරපු මේ අටවිසි වැදෑරුම් රූප සියල්ල කාම ලෝකේහි යතාරහං සුදුසු පරිද්දෙන් කාම ලෝකේහි සුදුසු පරිද්දෙන් අනූනානි නොඅඩු වශයෙන් නැත්නම් පරිපූර්ණව පවත්තියං පවත්නා කාලේහි උපලබ්බන්ති දක්නට ලැබෙති. අනූනානි නොඅඩු ලෙස පවත්තියං වර්තමාන කාලෙහිද උපලබ්බන්ති හටගනිති නැත්නම් දක්නට ලැබෙති. පටිසන්ධියං පන සංසේද ඥානංචේව පටිසන්ධියං පන ප්‍රතිසන්ධිය වනාහි පටිසන්ධියං පන ප්‍රතිසන්ධිය වනාහි සංසේදජ සංසේද ඥානං චේව සංසේදජ ආදීන්ටද ඒ වගේම ඕපපාතිකානංච 8 9 ඕපපාතිකයන්ටද ඉබේ හට ගන්නා සත්වයින්ටද චක්කුසෝත ගාන ජීවහා කාය භාව වත්තු දසක සංකාතානි චක්කු ඇස සෝත කන ගාන නහය ජීවහා දිව කාය ශරීරය භාව ස්ත්‍රී භාව පුරුෂ භාව ඊළඟට වත්තු දසක මේ කියන වස්තු දසකේ සංඛ්‍යාත වූ සත්ත දසකානි මේ දසක 7 10 ගොඩවල් 7 උක්කට්ට වශයෙන් උත්කෘෂ්ඨ ලෙස උසස් අයුරින් පාතු භවಂತಿ පහළ වෙති. උතර මේ විදියට විවිධ ආකාරයෙන් මේ රූප කලාපයන්ගේ පහළ වීම තමයි මේ තුල විග්‍රහ කරන්නේ. ඕමක වශයෙන් පන චක්කුසෝත ගාන භව දසකානි කදාචිපි න ලබ්බන්ති තස්මා තේසං වශයෙන් කලාපහානි වේදිතබ්බා. එතකොට මේ විදිහට ඕමක වශයෙන් ලාමක වශයෙන් ගත්තහම ලාමක වශයෙන් චක්කුසෝත ගාන භව දසකානි චක්කු දසකය සෝත දසකය ගාන දසකය භව දසකය යන ඒ දසකයන් කදාචිපි කිසියම් කලකවත් න ලබ්බන්ති නොලැබෙති. තස්මා ඒ නිසා තේසං වශයෙන් ඔවුනොවුන්ගේ වශයෙන් එකිනෙක ආදී වශයෙන් කලාප හානි ඒ කලාපයන්හි හානිය වේදිතබ්බා දත යුතුය. එතකොට මේ කියන දශකයන් පිළිබඳ විග්‍රහයක් අපිට අභිධර්මයේදී හඳුනා ගන්න පුළුවන්කමක් දකින්න ලැබෙන්නේ නැහැ. ගබ්බසෙය්‍යක සත්තානං පන කාය භව වත්තු දස සංකාතානි තීනි දසකානි පාතු භවಂತಿ. තත්තාපි භව දසකං කදාචි න ලබ්බති. තතෝ පරං පවත්ති කාලේ කමේන චක්කු දසකානිච පාතු භවಂತಿ. ඒ වගේම ගබ්බසෙය්‍යක සත්තානං කියන්නේ කුස තුල වැඩෙන
සත්වයින්ට කාය භාව වත්තු දසක සංඛාතානි කාය දසකේ භව දසකේ වත්තු දසක ආදී වූ තීනි දසකානි දශක 3 පාතු භවන්ති පහළ වෙති. තත්තාපි එහි උවත් භව දසකං භව දසකය කදාචි න ලබ්භන්ති කිසි කලගත් නොලැබෙති. තතෝ පරම්පන එම ප්‍රතිසන්දියෙන් පසු ප්‍රවෘත්ති කාලයේහි ප්‍රවෘත්ති කාලයෙන් අදහස් කරන්නේ 7 වන සතියෙහි ඒ වගේම පවත්ති කාලයක මේන චක්කු දසකාදීනිච. එතකොට එහෙම නැත්නම් මේ ටීකාවේ අභිධර්ම ටීකාවේ සඳහන් වෙන ආකාරයට 11 වන සතියේ හෝ කමේන පිළිවෙලින් අනුක්‍රමයෙන් පිළිවෙලින් චක්කු දසකාදීනි අපි මුලින් සඳහන් කරමු චක්කු සෝත ගාන જીවහා ආදී වශයෙන් ඒ චක්ෂුරාදී දශකයන් පාතු භවන්ති පහළ වෙති. ඒ වගේම ඉච්ඡේවම් පටිසන්ධි මුපාදාය කම්ම සමුට්ඨාන ဒ ුතිය චිත්ත මුපාදාය චිත්ත සමුට්ඨාන ටිතිකාල මුපාදාය උතු සමුට්ඨාන ඕජාපරණ මුපාදාය ආහාර සමුට්ඨාන චේති චතු සමුට්ඨාන රූප කලාප සන්තති කාම ලෝකේ දීපජාලාවිය නදී සෝතෝ වියච යාවතායුක මබ්බොච්චින්තං පවත්තති. ඉච්ඡේවං මේ ආකාරයෙන් පටිසන්ධි මුපාදාය ප්‍රතිසන්ධියේ පටන් පිළිසිඳ ගැනීමේ පටන් කම්ම සමුට්ඨානං කර්මයේ පදනම් කොටගෙන හටගත් ဒ ුතිය චිත්ත මුපාදාය දෙවැනි භවංග සිතෙහි සිට චිත්ත සමුට්ඨාන චිත්තජ ඕ නැත්තම් චිත්තජ තන් සිත පදනම් කරගෙන හටගත්තා වූ ඨිතිකාල මුපාදාය ප්‍රතිසන්ධි සිතෙහි පවතින කාලයේ සිට උතු සමුට්ඨානං ඍතුජ රූප වශයෙන් ඕජාපරණ මුපාදාය ඕජාව ශරීරේහි ස්වර්ණ කාලයේ කියන්නේ ඕජාව ශරීරයට උරා ගන්නා කාලෙහි පටන් ආහාර සමුට්ඨාන චේති ආහාරජ රූපයක්ද යන චතු සමුට්ඨාන රූප කලාප සන්තති මේ චතුර්විධ රූප කලාප සමූහය කාම ලෝකේහි දීප ජාලාවිය පහන් දැල්ලක් මෙන් ඒ වගේම තවත් උදාහරණයකින් කියනවා නදී සෝතෝ වියච ගංගාවක දිය දහරක් මෙන් යාවතායුකං දිවි යතිතෙක් අබ්බොච්චින්නං අඛණ්ඩව නොනවති අවිච්ඡින්නව පවත්තති. එතකොට මේ විදිහට ඒ චතුර්විද්ධ රූපයන් ශරීරය තුළ පවතිනා වූ ආකාරය උපතේ සිට මරණය දක්වා. එතකොට මේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් එක් රූප කලාපයන්ගේ හට ගැනීම පිළිබඳව ඒ වගේම ඒවා පවතින්නේ කොහොමද කියන එක පිළිබඳව. හරි. ඒ ආශ්‍රය කරගෙන අපිට මේ වගේ ප්‍රශ්න වලට යොමු වෙන්න පුළුවන්. පළවෙනි එක රූප සමුට්ඨාන ණය. රූප සමුට්ඨාන රූපේ හට ගැනීම පිළිබඳව න්‍යාය යනු කුමක්දයි අභිධම්මත්ත සංග්‍රහය අසුරින් පෙන්වා දෙන්න. අපි ඒ ගැන සාකච්ඡා කළා. ඒ වගේම නව කම්ම සමුට්ඨාන කලාප නවයක් පිළිබඳව අපි කතා කරා. ඒ වගේම සමස්තයක් විදිහට කලාප 21ක් පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ 21 ගැන මෙතනදී අහන්නේ නැහැ. නමුත් ඒ 21 පිළිබඳව අපේ අවබෝධය තියෙන්න ඕන. නමුත් මෙතනදී අහන්නේ කම්ම සමුට්ඨාන කලාප 9 ගැන විතරයි. එහෙනම් කම්ම සමුට්ඨාන කලාප 9 සිද්ධ වෙන ආකාරය පිළිබඳව විස්තරයක් කරන්න ඔබට හැකියාව තිබිය යුතුයි. හරි. එහෙමනම් ඒ අවබෝධයත් එක්ක අපි ඉදිරි පාඩමේදී හමු වෙනවා. නැවත එම පාඩමේදී හමු වනතුරු සියලු දෙනාටම තෙරුවන් සරණයි, සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා. සප්පදානං ධම්මදානං ජිනාති
සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදුවදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි DP ප්‍රාචීන අධ්‍යාපනය